समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලේ පහළ වුණු මේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය ඕපනයික වෙච්ච එකක්. ඒ කියන්නේ තමන් තුලින් මතු කරගන්න ඕන එකක්. මේ ධර්මයේ මිනිස්සු කබඩ් වල හෙව්වට, ධර්මයේ මිනිස්සු පන්සල් වල හෙව්වට, ආරණ්‍ය වල හෙව්වට, කැලෑවලට ගිහින් මිනිස්සු ධර්මයේ හෙව්වට, ඇත්තටම ධර්මයේ කියන්නේ තමන්ගේ හදවත තුලින් මතුවෙන්න ඕන, පැන නගින්න ඕන එකක්. ඒකට අපි කියනවා ඕපනයිකයි කියලා. මේ ධර්මයට ආවේනික ලක්ෂණයක් තියෙනවා, ඕපනයික ගුණය. එතකොට මේ ඕපනයික ගුණය ධර්මයට ආවේනික වුණු ස්වභාවයක්. ඕපනයික වුණු ධර්මයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. තම තමාගේ අභ්‍යන්තරය තුලින් මතුවෙන්න ඕන එකක්. ධර්මයේද අධර්මයේද කියන මේ දෙකම පින්වත්නි තමන්ගේ අභ්‍යන්තරය තුල තමයි මතුවෙන්නේ. පන්සල් වලින්, ආරාම වලින්, ත්‍රිපිටක පොත් වහන්සේලා තුලින් ඒ තමා තුල ගොඩනැගෙන ධර්මයට උදව්ව හම්බ වෙනවා. නමුත් ඒ උදව්ව උපකාරය හදාගෙන දක්ෂ වෙන්න ඕන තමන් තුල ඒ ධර්මය මතු කරගන්නට. ඒතර ඒ ධර්මයේ මතු කරගත්ත තැනක පින්වත්නි උපකාරාර්ථයේ සුළුපටු එකක් නෙමෙයි. ඊටාම ස්වල්ප වේලාවකින් වුණත් ඒ ධර්මයේ මතු කරගෙන ඉන්න කෙනෙක්ගේ ආධ්‍යාත්මය වෙනස් වෙන්න පුළුවන්. අවබෝධයට පත්වීම කියන එක උනත් එහෙමයි. දැන් හාමුදුරුව කෙනෙක් හිටියේ අවුරුදු 60ක් විතර වයසයි. හොඳට ධර්මයේ කියලා දුන්න කෙනෙක්. ධර්මයේ හොඳට ඉගැන්නුවා. උන්වහන්සේගෙන් බණ අහලා ගොඩාක් දෙනෙක් අවබෝධයේ පැත්තට Tamanගේ හිත හදාගත්තා. ඒ ගොඩක් දෙනෙක් අවබෝධයේ පැත්තට ආවේ අර ගුරු ස්වාමීන් වහන්සේගෙන් ධර්ම ඉගෙනගෙන. ඉතින් උන්වහන්සේ බොහොම මිහිරට බණ කියන කෙනෙක්. දඩට ධර්මයේ මතු කරලා කියන කෙනෙක්. පරමාර්ථ සත්‍ය පිළිබඳ උන්වහන්සේ බොහොම ලස්සනට මතු කරලා කිව්වා. ඒ නිසා උන්වහන්සේ සැබෑවටම අවබෝධයට පත් වෙලා ඇති කියලා ඒ කාල මිනිස්සු කල්පනා කළා. ඒ කියන්නේ දේශනාවකින් දේශනා කරන විලාසයෙන් අවබෝධයෙන් මැනපු අය ඒ කාලෙත් ඉඳලා තියෙනවා. ඉතින් හැමෝම එකතු වුණා මේ ගුරු ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න කිට්ටු වෙනකොට උන්වහන්සේගේ අවබෝධයේ කෙබඳු තත්වයක පවතින එකක්ද කියලා දැනගන්න. ඒ කාලේ එහෙම ක්‍රමයකුත් තිබිලා තියෙනවා. මේ උන්වහන්සේ මරණ ආසන්න මොහොතේ මේ Taman ලැබපු ආධ්‍යාත්මික ප්‍රවේශය ගැන සංඝයාට මතු කරලා තියෙනවා. ඒ නිසා මිනිස්සු එකතු වුණා අපේ ගුරුවරයා නිකලෙස් වෙච්ච කෙනෙක් වෙන්න ඇති.
මෙබඳු ආකාරයකට ධර්මීය ප්‍රායෝගිකව මතු කරලා කිව්වේ ඒකයි. එහෙම කියලා හිතලා මිනිස්සු එකතු වුණා. එකතු වෙලා අර ගුරුවරයා ළඟට මේ පැවිදි වෙච්ච ගෝල ස්වාමීන් වහන්සේ නමක්, ඒ කියන්නේ උන්වහන්සේගෙන් ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් උන්වහන්සේ ළඟට ගිහින් ඇහුවා, මේ ස්වාමීනි ඔබ වහන්සේ මේ වෙනකොට මේ මනුස්ස ධර්මයේ අභිබවා ගිය උත්තරීතර මනුස්ස ගුණ ධර්මයක් ඔබ වහන්සේ තුල ප්‍රකටයිද කියලා ඇහුවා. මේ ආර්ය ස්වභාවය තුල ඔබ වහන්සේට මේ අරහත්වය ආදී ආධ්‍යාත්මික ප්‍රවේශයන්ට අදාළ මේ කුමන ආධ්‍යාත්මික තලයකද ඉන්නේ කියලා ඇහුවා. මොකද ඔබ වහන්සේගේ ආධ්‍යාත්මය ගැන විමසන්ට, ඒ ගැන සතුටු වෙන්න විශාල පිරිසක් මේ ආරාමයට එකතු වෙලා ඉන්නවාද කියලා. ඒතර ලෙඩ ඇඳේ ඉන්න අර අවුරුදු 60ක් විතර විච්ච හාමුදුරුවෝ කිව්වා, අනේ ආයුෂ්මතුනි මම එහෙම රහත් වෙලා නැහැ කියලා. මම එහෙම අරහත්වයටපත් වෙලා නැහැ කිව්වා. එතකොට අර හාමුදුරුවෝ ඔළුවේ අත ගහගත්තා. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් බණ අහපු අයට අපි ඕක කොහොමද කියන්නේ? ඔබ වහන්සේ අරහත්වයටපත් වෙලා නැහැ කියලා අපි කොහොමද ඔය කතාව ගිහින් මේ ආරාමයට එකතු වෙච්ච අයට කියන්නේ? හාමුදුරනේ අපි හරි අරුබුදයක ඉන්නේ කියලා කිව්වා. එහෙම කියනකොට පින්වත්නි අර ලෙඩ ඇඳේ හිටපු හාමුදුරුවෝ කියලා තියෙනවා, එහෙනම් ආයුෂ්මතුනි පොඩ්ඩක් මාව හිමීට හේතු කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අර හාමුදුරුවෝ හිමීට හේතු කරාට පස්සේ එතනම පළඟක් බැඳගෙන එහෙම අදිෂ්ඨාන කරා. හොඳට සිල්වත් කෙනෙක් මේ හාමුදුරුවෝ. ඒ සීලේ අදිෂ්ඨානය කරලා අර තමන් දන්න ධර්මය තමන්ගේ ඇතුලේ ලෙඩ ඇඳේ ඉඳලා පුහුණු කරන්න පටන් ගත්තා. පොඩි වෙලාවකින් අරහත්ත්වයටපත් වුණා. කිව්වා දැන් කියන්න මම අරහත්ත්වයටපත් වුණා කියලා. ඒතර අර කාලයක් දියුණු වෙච්ච සීලය, කාලයක් දියුණු කරගත්ත ධර්මය ඊටාම ස්වල්ප මොහොතකින් නිකලස් භාවයේ දක්වාම මනස හසුරුවා ගන්නට උනත් උදව් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඊටාම පුංචි වේලාවකින් මේ පවතින தත්ත්වය වෙනස් වෙන්න පුළුවන් පින්වත්. ඒ නිසා මේ අරහත්ත්වයට කොපමණ කාලයක්ද යන්නේ කියන එකට එහෙම ඊටාම හොඳ උදාහරණයක් ඕක. එහෙම කාල නිර්ණයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ දන්නවනේ අර භික්ෂුණියක් බෙල්ලේ වැල දාගන්න කැලේට ගියා. සීහා කියන තෙරණිය, සීහා භික්ෂුණිය ජීවිතේ එපා වුණා. කාමයන්ගෙන් හරියට බැට කෑවා. කාම සම්පත් ගැන නිතර කල්පනා වුණා. කාමාස්වාදයේ බිඳින්නේ කොහොමද කියලා කල්පනා වුණා. නමුත් ඇයට කවදාවත් ගිහි බවට පත් වෙන්න අදහසක් තිබුණේ නැහැ. ඇයි කැමති වුණේ නැහැ ගිහි ජීවිතයට පියමන් කරන්න. ඒ නිසා ඇය තීරණය කළා එක්ක අවබෝධයේ පැත්තට යනවා, එක්ක මැරෙනවා. හැබැයි සිවුරණන් අත්තරින්නේ නැහැ කියලා කැලේට ගිහින් හොඳට අර තොණ්ඩු එහෙම රවුම් කරලා බෙල්ලට දාගත්තා. තොණ්ඩු එහෙම රවුම් කරලා බෙල්ලට දාගත්තා විතරයි. එහෙම පින්වත්නි එතනම තමයි සෞඛ්‍ය ලෙසුන් නැසලා බෙල්ලටත් තොණ්ඩුව දාගෙන තමයි රහත් වෙලා තියෙන්නේ. එහෙමනම් රහත් වීමට කාල නිර්ණයක් නැහැ. ඒ මොහොතේ හසුරුවාගත්ත මානසිකත්වයේ තුල ස්කන්ධ ලෝකයෙන් මිදීමයි කල යුත්තේ. ස්කන්ධ ලෝකයෙන් මිදීමටම තමයි අපි වචනයක් කියන්නේ විමුක්තිය කියලා. විමුක්තිය සාක්ෂාත් කළා කියන්නේ අන්න ඉබඳු ශ්‍රාවකයෙක් ගුටයි. ඒ නිසා සිත මේ මොහොතේ පිරිසුදු කරගන්න එක තමයි බුදුදහමේ පටිපාටිය. මේ මොහොතේ පිරිසුදු කරගත්තාම අරුබුදේ ඉවරයි. අනිත් එක තමයි හිත පස්සේ පිරිසුදු කරන්නම් කියලා හිටියොත් ඒ රොඩු වලින් හිත පල් වෙන්න පුළුවන්. දැන් සමහර වාජන තියෙනවා, ඒවා පිරිසුදු කරනවා නම් ඒ මොහොතේ පිරිසුදු කරගන්න ඕන. සමහර ඇඳුම් තියෙනවා මොනවා හරි කහට පැල්ලමක් වැටුනාම ඒ වෙලාවෙම ඉක්මනට පිරිසුදු කරගන්න ඕන. ඇයි? ඔය සමහර සුදු පාට ඇඳුම් මේ තද වර්ණවත් නැති ඇඳුමකට මොනවා හරි දෙයක් වැටුනොත්, අයිස්ක්‍රීම් ටිකක් හරි මොනවා හරි පාට දෙයක් වැටුනොත්
ඉක්මනට ගිහින් අපි ඒ වෙලාවෙම ඒක හොද ගන්නවා. ඇයි ඒ හොදගන්නේ? ඒ වෙලාවෙම හොදගත්තොත් මේ යන්තම් මේ ඇඳුම නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. හැබැයි ඕක කල් ගියොත් එහෙම ඔය පැල්ලම හිටින්න ගියොත් එහෙම දැන් ලේ සමහර ලේ ඔය අතක් කකුලක් කැපුණාට පස්සේ ඒක Tamanගේ ඇඳුමක ගෑවුනොත් ඒ වෙලාවෙම පිරිසුදු කරගන්න බැරි වුණොත් ඒ පැල්ලම ඒ රෙදි කෑල්ල කපලා අයින් කරනවා විනා වෙන විකල්පයක් නැහැ. ඒක තදින් හිටිනවා. අන්න ඒ වගේ මේ කෙලෙස් වලට තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් බැට කනකොට ඒ මොහොතේම කෙලෙස් නිරුද්ධ කරගන්න සිහිය උපදවා ගන්න එක තමයි බුදුදහමේ ක්‍රමය. ඒකනේ බුද්ධ දේශනාව කියන්නේ ඒ මොහොතේ ඇතිවෙන ඔය චිත්තානුපස්සනාවේ කියන්නේ සරාගං චිත්තං පජානාති, සදෝසං චිත්තං පජානාති, වීතදෝසං චිත්තං පජානාති, විරාගං චිත්තං පජානාති, වික්කිත්තං චිත්තං පජානාති. විසිරුණු සිතද, හැකිලුණු හිතද, සරාගී සිතද, විරාගී හිතද, ද්වේෂ සිතද, අද්වේෂ සිතද, මෝහ සිතද, අමෝහ සිතද, මේ ආදී වශයෙන් උපදින විවිධාකාරයේ චිත්තයන් ඒ මොහොතේ දැනගන්නවා. දැනගත්තොත් ඒ සිත නිරුද්ධ කරන්න පුළුවන්. අන්න ඒ වගේ හිත මේ වෙලාවේ ඇතිවෙන කෙලෙස් වලට ප්‍රතිචාර දක්වද්දී මේ මොහොතේම ඒවාට ප්‍රතිචාර දක්වන එකයි වැදගත්ම දේ. එතකොට කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා හිටියාට සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා හිටියට පස්සේ එයාගේ ජීවිතය තුළට කෙලෙස් අභ්‍යන්තරයට ගලාගෙන ඉන්නේ නැහැ. එතකොට මේ ගලාගෙන ඉන්නේ නැති වුණ තැනක එයා සම්පූර්ණයෙන් අත්දකින්න අත්දැකීම් වලදී මුලාවටපත් වෙන්නේ නැහැ. මුලාවටපත් වෙන්නේ නැහැ. දැන් අපි හැම වෙලාවකම මේ ඉන්ද්‍රිය පරිහරණයේදී මුලා වෙච්ච ස්වභාවයක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. අපි හැම වෙලාවකම ඉන්ද්‍රියන්ට මුලා වෙලයි වැඩ කරන්නේ. ඉන්ද්‍රියන්ට මුලා වෙච්ච ජීවිතයක් අපිට තියෙනකොට ඒ ඉන්ද්‍රියන් ඔස්සේ හැම වෙලාවකම අපි එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මුලා වෙනවා. නමුත් මේ ඇලුනට පස්සේ, ගැටුනට පස්සේ, මුලා වුණාට පස්සේ අපේ හිතේ ඒ අත්දකින්න අත්දැකීම කෙරෙහි හිතේ තණ්හාවක් උද්ගත වෙනවා. අපේ හිතේ තණ්හාවක් උද්ගත වුණොත් තණ්හාව උද්ගත වෙච්ච තැනක අපි හරි බරපතල අරුබුදයකට මුහුණ දෙනවා. බරපතල අරුබුදේ තමයි නැවත සිතකය වචනේ පදනම් කරගෙන ඒ පුද්ගලයාගේ ජීවිතේ කර්ම සකස් වීම සිද්ධ වෙනවා. එතකොට මේ කර්ම සකස් වුණොත් නැවත භවයක් පනව ගන්නම වෙනවා. එතකොට අපේ මේ සිද්ධ වෙන හැම ක්‍රියාවලියක් තුල මෙහෙමයි. එතකොට මේ ආයතන ලෝකේ, ස්කන්ධ ලෝකයේ පිළිබඳ යථාර්ථයේ පමණමයි දැනගන්න තියෙන්නේ. ඒ දැන ගැනීම තුලම යාට ඒ ලෝකයේ කෙරෙහි සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් දිවහරහා නොයෙක් ආකාරයේ ක්ලේශ ධර්මයන් ගලාගෙන එනවා. ඇස හරහාද නොයෙක් ක්ලේශ ධර්මයන් ගලාගෙන එනවා. කන හරහා නොයෙක් ක්ලේශ ධර්මයන් ගලාගෙන එනවා. මේ හැම තැනින්ම කෙලෙස් ධර්මයන් ගලාගෙන එනවා. එතකොට මේ අත්දැකීම පදනම් කරගෙන විවිධ ආකාරයේ විවිධ ආකෘතියේ සංස්කාර ධර්මයන් තමන්ගේම හිත තුල උද්ගත වෙනවා. තමන්ගේම හිත තුල නොයෙක් ආකාරයේ සංස්කාර ධර්මයන් උද්ගත වෙනවා. එතකොට මේ සංස්කාර ධර්මයන් තමන්ගේ හිත තුලට ගලාගෙන එන එක, ඒ ගලාගෙන එන එකමයි දුක කියලා සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. එතකොට සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙකුට හිතෙන්නේ සංස්කාර ගලන එකමයි සැප කියලා. නමුත් සංස්කාර ගැලීමෙන් තොරව හිත පැවැත්වීම තුල උද්ගත වෙන සැපය, ප්‍රීතිය, සුඛය, පස්සද්ධිය, උපේක්ෂාව
යම් කෙනෙක් අත්විඳොත් තේරේවි මොන්න තරම් මම මුලාවකද හිටියේ මේ හිතට නොයෙක් ආකාරයේ සංස්කාර ධර්මයන් ගලාගෙන එන එකමයි දුක කියලා කියන්නේ කියලා ඔබට තේරේවි. දැන් අපිට දිව ගැනත් මුලා වෙච්ච ගතියක් තියෙනවා. රසය ගැනත් මුලා වෙච්ච ගතියක් තියෙනවා. එතකොට දිවයි රසයයි දෙක එකතු වීම නිසා මානසිකාරයේ පදනම් කරගෙන තමන් තුළ උද්ගත වෙච්ච ජීවහා විඥානයක් තියෙනවා නම් ඒ ජීවහා විඥාණයටත් මුලා වෙච්ච ගතියක් අපි තුළ තියෙනවා. මේ කාරණා තුනේ එකතු වෙච්ච ස්පර්ශයටත් මුලා වෙච්ච ගතියක් අපේ හිත තුළ තියෙනවා. පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාවක් තියෙනවා නම් සුඛ වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්කම සුඛ වේදනා කියන වේදනාවටත් මුලා වෙච්ච ගතියක් අපේ හිත තුළ තියෙනවා. ඊට පස්සේ අපි දිවටත් ඇලෙනවා රසයටත් ඇලෙනවා ජීවහා විඥාණයටත් ඇලෙනවා ජීවහා සම්පස්සයටත් ඇලෙනවා ජීවහා සම්පස්සජා වේදනාවටත් ඇලෙනවා. ඇලුනට පස්සේ එකතු වෙලා ඉන්න හිතෙනවා. නැවත නැවත රස බලන්න හිතෙනවා. නැවත නැවත රස හොයන්න හිතෙනවා. ඔකට කියන්නේ සාරත්තස්ස සංයුක්තස්ස කියලා. දිවට ඇලුනහම දිව සමග එකතු වෙලා වාසය කරනවා විඥාණය. රසයට ඇලුනහම රසයේ නැවත නැවත ලෝකයට පිවිසිලා හොයනවා විඥාණය. එතකොට එක් වෙලා වාසය කරනවා සාරත්තස්ස සංයුක්තස්ස එකතු වෙලා වාසය කරනවා. එතකොට එකතු වෙලා වාසය කරන්න නැවත නැවත දිව එයාට උපාදානය වෙනවද නැද්ද? එයාට උපාදානය වෙනවා. රසය නැවත නැවත එයාට උපාදානය වෙනවද නැද්ද? රසය පින්වත්නි නැවත නැවත ඒ පුද්ගලයාට උපාදානය වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ අපට වදාලා එයා දිවටත් ඇලෙනවා රසයටත් ඇලෙනවා ජීවහා විඥාණයටත් ඇලෙනවා ජීවහා සම්පස්සයටත් ඇලෙනවා ජීවහා සම්පස්සජා වේදනාවටත් ඇලෙනවා. ඒ ඇලිච්ච තැනක හැම වෙලාවකම නැවත නැවත එකතු වෙලා වාසය කරන්න හිතෙනවා. සාරත්තස්ස සංයුක්තස්ස කියලා එකට කියන්නේ. එතකොට එකතු වෙලා වාසය කරන්න අර එක් දිවේ යථාර්ථය මේ ඊට පස්සේ රසයේ යථාර්ථය ජීවහා විඥානයේ යථාර්ථය ජීවහා සම්පස්සේ යථාර්ථය ජීවහා සම්පස්සජා වේදනාවේ යථාර්ථය මේවා සකස් වීමමයි යථාර්ථය කියන එක පේන්නේ නැහැ. එක් වෙලා වාසය කරන තාක් කල් යාගේ හිත මුලා වෙනවා. සම්මුල්හස්ස සාරත්තස්ස සංයුක්තස්ස සම්මුල්හස්ස එකතු වෙලා වාසය කරන නිසා යාට මුලා වෙනවා. මුලා වෙලා වාසය කරනකොට මොකද්ද වෙන්නේ පින්වත්නි? මුලා වෙලා වාසය කරන්න එයා ආස්වාදයේම දකිනවා පින්වත්නි. අස්සාදානුපස්සිනෝ ආස්වාදයේම දකිනවා. දිව තුල ආස්වාදයක් තියෙනවා. දිව ආස්වාදයේ ගෙනත් දෙන දෙයක් විදිහටම දකිනවා. දිව කියන්නේ ආස්වාදයේ ගෙනත් දෙන දෙයක්මයි කියලා පුළුවන් තරම් යා දිවට බැඳෙනවා. අස්සාදානුපස්සිනෝ ආස්වාදයෙන් එයා ආස්වාදයේම දැකලා එකට බැඳෙනවා. ඒ වෙලාවේ පින්වත්නි එයාගේ ජීවිතය තුළ පංච උපාදානස්කන්ධාය උපචයං ගච්ඡති. සම්පූර්ණයෙන් පංච උපාදානස්කන්ධය අනාගතයට වැඩෙනවා. අනාගතයට මැඩෙනවා. පංච උපාදානස්කන්ධය අනාගතයට වැඩෙනවා. එතකොට පින්වත්නි පංච උපාදානස්කන්ධය අනාගතයට වැඩුණට පස්සේ ඒ පංච උපාදානස්කන්ධය අනාගතයට වැඩිච්ච තැනක ඒ උපාදානයේ පදනම් කරගෙන යාට භවයක් පැනවෙනවා. ජාතිය පැනවෙනවා. ජරා මරණ දුක යාට පැනවෙනවා. දැන් මේ දිව සහ රසය
ජීවහා විඥාණය, ජීවහා සම්පස්සය, ජීවහා සම්පස්සජා වේදනාව ආදිය කෙරෙහි ඇලීමක් නැත්තම්, ඒ කියන්නේ දිවට රස දැනෙනවා. නමුත් ඇලීම කියන ස්වභාවය නැත්තම් එයාට එකතු වෙලා වාසය කරන්න හිතෙන්නේ නැහැ. නැවත නැවත ඒ විඳපු රසය නැවත නැවත එකතු කරගන්න හිතෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක දකින්න ප්‍රාථමික පියවර තමයි ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරන එක. ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරනකොට තේරෙනවා ආහාරයක ඉලක්කය මොකක්ද කියලා. ආහාරයේ ඉලක්කය ගැඹුරින් Tamanගේ මනසට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම පින්වත්නි එයා එකතු වෙලා වාසය කරන්නේ දිව එක්කවත් රසයේ එක්කවත් ජීවහා විඥානයේ එක්කවත් ජීවහා සම්පස්සේ එක්කවත් ජීවහා සම්පස්සජා වේදනාව එක්කවත් එකතු වෙලා වාසය කිරීමක් නෑ පින්වත්නි. එකතු වෙලා වාසය කිරීමක් නැති නිසාම පින්වත්නි සම්පූර්ණයෙන්ම එයා තුල මුලාවක් නෑ. මුලාවක් නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේට කියන්නේ අරහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අරහං කියන ගුණේ විස්තරණයි. අරහං කියන ගුණයේ එක තැනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි. එහෙනම් බුදුරජාණන් රස විඳද නැද්ද? ඔව් ඒ බුදුරජාණන් රස විඳින්මින් වළඳනවා කියලයි බ්‍රහ්මායු සූත්‍රයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දිවෙන් රස විඳ ඒ විඳි රසය කෙරෙහි නොයලුණුසේක, නොගැටුණුසේක, මුලා නොවුණුසේක, ආසාව දුරු කළසේක. ඒ නිසා අරහං වනසේක. එහෙනම් ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. දැන් මේ බුද්ධ ආදී රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි ඒක. දිව ගැනත්, රසය ගැනත්, ජීවහා විඥානය ගැනත්, ජීවහා සම්පස්සේ ගැනත්, ජීවහා සම්පස්සජා වේදනාව ගැනත් පින්වත්නි සම්පූර්ණයෙන්ම ඇලීමක් නැහැ. ඇලෙන්නේ නැහැ. දිවට යා ඇලිලා නැහැ. රසයට යා ඇලවිලා නැහැ. යැපෙන්න ඕන නිසා තියන දේ කනවා. ඒවා හොඳයි කියන්නෙත් නෑ, නරකයි කියන්නෙත් නෑ. මොනවද ලැබෙන්නේ පාත්‍රයට? ඒක ඊටාම පිරිසුදු භෝජනයක්. ඇයි ඇලිලා නෑනේ? එළවලුයි බතුයි හම්බුණත් එකයි, පොල් සම්බෝලයි බතුයි හම්බුණත් එකයි, මසුයි බතුයි හම්බුණත් එකයි. ඊටාම පිරිසුදු භෝජනයක්. ඇලෙන්නේ නැත්තම්. ඇලීම තියනවා නම් ලුණු මිරිස් කෑවත් අවුලක් තියෙනවා. ඇලිලා නම් වළඳන්නේ, ඇලිලා නම් කන්නේ, ලුණුයි බතුයි කෑවත් අවුලක් තියෙනවා. ඇලිලා නැත්තම් රාජ භෝජනයක් වැළඳුවත් කිසි අවුලක් නැහැ. එතකොට ඇලීම නිසා පින්වත්නි අපි හැම වෙලාවකම එකතු වෙලා වාසය කරනවා. දැන් ඇලීම නැත්තම් එකතු වෙලා වාසය කිරීමකුත් නැහැ. එකතු වෙලා වාසය කිරීමකුත් නැහැ. ඒතර එකතු වෙලා වාසය කිරීම නිසා සම්මුල්හස්ස කියලා එකක් තියෙවනේ. එකතු වෙලා වාසය කරනකොට මුලා වෙනවා කියලා. දැන් එකතු නොවීම නිසා, එකතු වීම නිසා ඇතිවෙන යම් මුලාවක් තියෙනවා නම් ඒ මුලාවත් එතනම සංසිඳිලා යනවා. ඒතකොට මේ මුලාව සංසිඳිනකොට එයා සම්පූර්ණයෙන්ම ඒ ආස්වාදයට අහු වෙලා යන්නේ නැහැ. දිව නිසා ඇතිවෙන ආස්වාදයට අහු වෙලා යන්නේ. අස්සාදානුපස්සිනෝ කියපු ස්වභාවයට අහු වෙලා යන්නේ නැහැ. අහු වෙලා යන්නේ නැත්තම් පින්වත්නි එයාගේ පංචුපාදානස්කන්ධාය උපචයං ගච්ඡති. අනාගතයට එයාගේ පංචුපාදානස්කන්ධය මෝරන්නේ නැහැ. සංවර්ධනය වෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. උපචයං ගච්ඡති. අනාගතයට ඒක මෝරන්නේ නැහැ. එතකොට පින්වත්නි එතකොට පාත්‍රය දැන් අපි මේ ලෝකයම සම්මුති ලෝකයේ තුල සංඥා වශයෙන්, රස සංඥා වශයෙන් අල්ලගත්ත දේවල් නිසා අපට පොළොස්වල වෙන එකක් පේනවා, මාළු කෑල්ලේ වෙන එකක් පේනවා. පංචුපාදානස්කන්ධා උපචයං ගච්ඡති. අනාගතයට මෝරන්නේ නැති විදිහට යම් කෙනෙක් හිටියොත්, මුලා නොවි හිටියොත්, ආස්වාදයට මුසපත් නොවි හිටියොත් සම්පූර්ණයෙන්ම පින්වත්නි පුද්ගලයාගේ ජීවිතය තුළ ඒ බඳු හිතක් හදාගත්ත කෙනාගේ පොළොස් කෑල්ලයි මාළු කෑල්ලයි අතර වෙනසකුත් නැහැ. අපිට පිඟානේ හිම වෙනසක් පේනව නේද? පොළොස් කෑල්ලේ මාළු කෑල්ලේ වෙනසක් පේන්නේ අපිට පේනවා. නමුත් අර දැන් දිවහරහා සංස්කාර හිතට ගලාගෙන ඉන්නේ නැති විදිහට නම් දිව පරිහරණය කරන්නේ, රසය පරිහරණය කරන්නේ,
ජීවහා විඥානයේ පරිහරණය කරන්නේ, ජීවහා සම්පස්සේ පරිහරණය කරන්නේ, ජීවහා සම්පස්සජා වේදනාව පරිහරණය කරන්නේ. එබඳු පරිහරණයක් තුල පින්වත්නි, එබඳු පරිහරණයක් තියෙන කෙනාට පොලොස් කෑල්ලෙයි මස් කෑල්ලෙයි ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඔය පොලොස් කෑල්ලෙයි මස් කෑල්ලෙයි ලොකු වෙනසක් පේන්නේ බරපතල විදියට දිව හරහා සංස්කාර ලෝකයක් Tamanගේ පැත්තට ගලාගෙන එන නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ අර පාරිලෙය්‍ය වනයේට ගියාම දුෂ්කර විදියට යැපුණා. සමහර සතුන් තමයි බුදුරජාණන් වහන්සේගේ කරුණාවට ආහාර සැපයුවේ. සමහර සත්තු තමයි ආහාර සැපයුවේ. එතකොට අපට තේරෙනවා, අපට සංවේදී වෙනවා එක දෙයක්. කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ රාජභෝජනේ වළඳගෙන මාලිගාවේ හිටපු කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ යවහාල් වළඳන්නත් පුළුවන්කම තිබ්බා බුදුරජාණන් වහන්සේට. කොසල් රජුරුවන්ගේ රාජමාලිගාවට ගිහින් රාජභෝජනේ වළඳන්නත් පුළුවන්කම තිබුණා. හැබැයි මේ දෙක අතර බුදුරජාණන් වහන්සේට කෙස් ගහකවත් වෙනසක් තිබුණේ නැහැ. දෙකේම ඉලක්කය බුදු කෙනෙක් වළඳන්නේ යාපනාය, යැපීම පිණිස විතරමයි. එතකොට යැපීම පිණිස විතරක් වළඳනකොට සම්පූර්ණයෙන් පින්වත්නි දිවහරහා අවිද්‍යාවෙන් දිව අල්ලා ගැනීමකුත් නැහැ. අවිද්‍යාවෙන් දිවහරහා අත්දකින අත්දැකීම් පරාසය නොදකින තාක්කල් එතන භව තණ්හාවක් මෝරන්නෙත් නැහැ. සම්පූර්ණයෙන් ඕක තමයි බුදුදහමේ පටිපාටිය. දැන් එහෙමනම් එකක් දැනගන්න, මේ හිතට නොඑක ආකාරයේ සංස්කාර ධර්මයන් ගලාගෙන එන එකම පින්වත්නි මහා දුකක්. නොඑක සංකාර ධර්මයන් හිතට ගලාගෙන එන එක පින්වත්නි දුකක්. මේ පරම සත්‍ය දැනගන්න හිත නිවෙනවා. එතකොට හිතාගන්න වඩනකොට කොහොම නිවේයිද කියලා. වඩනකොට කොහොම හිතෙයිද කියලා හිතාගන්න පින්වත්නි. එතකොට මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරපු ඊටාම ලස්සන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි නොඑක් ආකාරයේ සංස්කාර ධර්මයන් මේ හිතට ගලාගෙන එන එක සැපයි. ඒක හරිම ආස්වාද ජනකයි. ඒක හරිම හොඳ වැඩක්. හොඳයි කියලා කල්පනා කරන ලෝකයට බුදු කෙනෙක් තමයි මතක් කරන්නේ මේ ආස්වාදය ඔස්සේ සංස්කාර ධර්මයන් ගලන්නේ නැති එකමයි හොඳ කියලා. එතකොට සංස්කාර හිතට ගලාගෙන එන එක හරිම විඩාබරයි පින්වත්නි. වෙහෙස කරයි. සංස්කාර අතීත සංස්කාර සහ අනාගත සංස්කාර අනුව ගනුදෙනු කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් සංකාර හිතට ගලාගෙන එන එක හරිම හොඳයි කියලා. නමුත් පින්වත්නි සංස්කාර හිතට ගලාගෙන එන එක හරිම දුකක්. සංස්කාර හිතට ගලන්නේ නැත්තම් හරිම සනීපයි පින්වත්නි. හරිම සනීපයි. දැන් කනහරහාද අපේ හිතට විවිධාකාර සංස්කාර ගලාගෙන එනවා. එතකොට කනහරහා විවිධ සංස්කාර ගලාගෙන එනකොට ඒ සංස්කාර ගලන එක දුකක්. සංස්කාර නොගලන විදියට හිත හදාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ශාන්ත, ඒක තමයි ප්‍රණීත කියලා Tamanටම පේන්න පටන් ගන්නවා. දැන් හිතන්න, දැන් ගෙදරට වෙලා හරි කොහේ හරි ඉන්න තැනකට වෙලා බොහෝ පිරිසක් කෑ ගගහා ඉන්න තැනක ඒ ශබ්ද බද්ද ඔක්කොම අහගෙන ටීවී වල ශබ්දයි, රේඩියෝ වල ශබ්දයි, පොඩි උන්ගේ ශබ්දයි ඔක්කොම අහගෙන ඉන්න එක නිසා එක එක මෝස්තරේ සංස්කාර ධර්මයන් කනහරහා හිතට ගලාගෙන වේගයෙන් එනවා. ඒ සංස්කාර අතර රාගය තියෙනවා, පටිඝය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, මදමාන මකුබව ගුණමකුකම බද්ධ වෛරය මේකී නොකී නොයෙකුත් සංස්කාර ධර්ම. සද්ධාවත් ඔය අතර තියෙන්න පුළුවන්, බණ ටිකුත් ඔය එහෙම්ෙන් යන එනකොට ඇහෙන්න පුළුවන් නේ. එතකොට මේ මොන සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන ආවත් සංස්කාර නම් ගලන එක දුකයි. එතකොට ඇසහරහද මේ කතාවම තමයි යථාර්ථය. නමුත් අපි කැමති නැද්ද සංස්කාර ගලනවට? කැමති. ඒකනේ සාමාන්‍ය අන්ධබාල පෘථග්ජන ලෝකයේ නිරන්තරයෙන් කැමති වෙන්නේ පිරිස පිරිවරාගෙන ඉඳයි. හුදෙකලාවට කැමති නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්වා දෙන මේ නිරාමිස ප්‍රීතිය සංස්කාර නොගලන තැනකයි තියෙන්නේ. ඒකනේ බුදු දේශනාව කියන්නේ පවිවිත්තස්සායන් ධම්මෝ
නායන් ධම්මෝ සංගණිකාරාමස්ස කියලා. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ පිරිස පිරිවරාගත්ත කෙනාට නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ හුදෙකලාවට ඇලුණු කෙනාටයි. අන්න සංස්කාර නොගලන විදිහ. සංස්කාර නොගලන විදියට යම් කෙනෙක් හිත හදාගෙන හිටියොත් ඒ සංස්කාර නොගලන තැනකට හිත හදාගෙන ඉන්න ශ්‍රාවකයාට තමයි මේ ධර්මයේ සැබෑ උරුමය පවතින්නේ. සැබෑ උරුමය පවතින්නේ. ඒකනේ බුදුරජාණන් හරියට නිශ්ශබ්දතාවය අගය කළේ. හරියට නිශ්ශබ්දතාවය අගය කළා. ඇයි? මේ නිහඬියාව තුළ මේ කනහරා සංස්කාර ගලන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා සංස්කාර නොගලන තැනක මොනතරම් ශාන්තද මොනතරම් ප්‍රණීතද කියලා දන්නවා. මොකද කනහරා විවිධ සංකාර ධර්මයන් නොගලන තැනක භාවනාවටත් පහසුයි ආධ්‍යාත්මික ප්‍රවේශයටත් ඒක ඊටාම හිතකර දෙයක්. ඒක බොහෝම වටිනා දෙයක් පින්වත්නි ආධ්‍යාත්මික ප්‍රවේශයටත්. දැන් ඒක ධර්මයේ තියෙනවා මෙන්න මෙහෙම. දැන් ওই සමහර අන්‍යාගමික ආරාම වලට පවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ අය ഘോഷා කර කර හිටියා නම් මේ එතන හිටිය ගුරුවරු නිශ්ශබ්ද කරලා තියෙනවා. කෝ සද්ද කරන්න එපා. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නෝ උන්වහන්සේ බොහොම නිශ්ශබ්දතාවයේ ප්‍රිය කරන කෙනෙක්. ඒ නිසා අපි නිශ්ශබ්ද වෙමු කියලා අර Tamanගේ පිරිස පවා නිශ්ශබ්ද කරලා තියෙනවා. එච්චරට බුදුරජාණන් වහන්සේ නිහඬතාවයේ ඇයි අගය කළේ? නිහඬතාවයේ අගය කළේ මේ කනහරා සංස්කාර ධර්මයන් ගලන එක මහා දුකක්. ඒතර බුදුරජාණන් වහන්සේට නම් ඇහිච්ච තැන අතහැරෙනවා. නමුත් මේ සාමාන්‍ය ධර්ම මාර්ගයේ දියුණු කරන ශ්‍රාවකයෙකුට ඒකයි මේ ගිහි ජීවිතයේ තුල හරිම විඩාබර වෙහෙසකර ගමනක තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඒ නිසා හුදෙකලාව වඩාත් ධර්ම මාර්ගයට හොඳයි. දැන් සමහර අය කල්පනා කරනවා නෑ අපි දක්ෂ නම් ඕන තැනක ධර්මයක් දියුණු කරන්න පුළුවන්. මේ අපේ දක්ෂතාවයේ තියෙනවා නම් අපි ඉන්න තැන අපි කරන දේවල් ඒවා අදාළ නැහැ. අපිට ඕන තැනක මේක දියුණු කරගෙන යන්න පුළුවන් වගේ සමහර අය කතා කරනවා. නමුත් පින්වත්නි මේ ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා පැති 6කින් සංස්කාර ගලාගෙන එනවා. ඒ ගලාගෙන එනකොට මානසිකාරයේ නිසා ඒ සංස්කාරයන් තවදුරටත් පෝෂණය වෙවි යනවා. එහෙම පෝෂණය වෙවි යන්නේක සංස්කාර ධර්මයන් නොඑක් තැන්වලදී ගලාගෙන එන එක පින්වත්නි මහා දුකක්. ඒක බොහොම විඩාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් කෑ ගහනවා නම් ඒ කෑ ගහන තැන ප්‍රතික්ෂේප කළා. එතන බුදුරජාණන් කැමති වුණේ නැහැ. සමහර අය හිතුවේ බුදුරජාණන් වහන්සේ බොහෝම තේජවන්ත විදියට පිරිස පිරිවරාගෙන කතා කර ඇති කියලා. නමුත් ඒ අය ඇත්තටම ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන බලද්දී උන්වහන්සේත් ඔය අඹ ගහකට හරි මොකක් හරි ගහකට හේතු වෙලා බොහෝම නිශ්ශබ්දව හඳ එළිය අතරින් වැඩ හිටිය විදිය දීඝනිකායේ තියෙන සාමාන්‍ය ඵල වගේ සූත්‍ර දේශනා වලින් පේනවා. හරියට නිශ්ශබ්දතාවය අගය කළා. ඒ නිශ්ශබ්දතාවය අගය කළේ කුමකටද කියලා ඇහුවොත් ඔබට උත්තරයක් තියෙනවද? ඒ උත්තරේ තමයි සංස්කාර ධර්මයන් නොගලන විදිහට Tamanගේ හිත හදාගෙන ඉන්න එක තමයි ශ්‍රාවකයෙකුටත් යහපත. නැත්තම් කනහරා මේ ශබ්ද ඇහෙන්න නොඑක් ආකාරයේ සංස්කාර ගලනවා. මම කන ගැන විතරක්නේ කියන්නේ. මේවා ඔක්කොටම වෙනම ගලපාගෙන බලන්න මේ කියන කතාව කොයිතරම් ඇත්තද? මේ කියන කතාව මොනතරම් සත්‍යතාවයක් තියෙන දෙයක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔය සමහර අවස්ථාවල සංඝයා ප්‍රතික්ෂේප පවා කරනවා සද්ද බද්ද කරද්දී. උපසේන හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා අරගෙන ආවහම මේ ගොඩක් තැන් තියෙනවා. යාතුමා සූත්‍රයෙන් මීට කලින් අපි ප්‍රඥා නාලිකාවෙන් සාකච්ඡා කරලා තිනවා, දේශනා කරලා තිනවා. සංඝයා ප්‍රතික්ෂේප කළා. සාරිපුත්ත හාමුදුරුවෝ එක්ක ප්‍රතික්ෂේප කළා සමහර තැන්වල. ඇයි? කන කියන්නේ සංස්කාර ධර්මයන් ගලන තැනක්. සංස්කාර ධර්මයන් ගලන විදියට කන පරිහරණය කරන්න එපා කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා නිශ්ශබ්දතාවය වඩාත් ප්‍රිය කළා. වඩාත් නිශ්ශබ්දතාවය ප්‍රිය කළා. සමහර ස්වාමීන් වහන්සේලා මේ ශබ්ද කරද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා කිව්වා හිටපු දිහාටම යන්න, මේ පැත්තේවත් ඉන්න එපා කියලා. මොකද මේ ධර්මයක් නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන එන එක මොනතරම් හොඳයිද, මොනතරම් මේ හැඩකාර දෙයක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ධර්මයක් දියුණු කරගෙන යනකොට තේරෙනවා
සංස්කාර ධර්මයන් ගලන එකට වඩා සංස්කාර ධර්මයන් නොගලා තියෙන එක හරිම හොඳ තත්ත්වයක්. දැන් ගෙදර ටීවී වල හඬවල් ඇහෙනවා. ඊට පස්සේ දරුවෝ මල්ලෝ කෑ ගහන හඬ ඇහෙනවා. ගෙවල් වල පොඩි උන් අඬන හඬ ඇහෙනවා. කුරුල්ලෝ සද්ද බද්ද කරන හඬවලුත් ඇහෙනවා. ඔය අතර ගෙවල් වල තියෙන නොයේක ආකාරයේ වැඩවල සද්ද බද්දත් ඇහෙනවා. ඊට පස්සේ විවිධාකාර සින්දුද නැටුම්ද ගැයුම්ද වැයුම්ද නොයෙක් ආකාරයේ දේවල් හිතට ගලාගෙන එනවා. විඩාබරද නැද්ද? විඩාබරයි. කෙනෙක් කියන්න පුළුවන් නෑනේ. අනේ දරුවගේ කටහඬ ඇහිච්ච එක කොච්චර දෙයක්ද? අනේ මුණුබුරාගේ කටහඬ ඇහිච්ච එක කොච්චර දෙයක්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඇයි? එයාට ඒකේ ආස්වාදේ විතරයි පේන්නේ. එයා ඊට වඩා මේ සංස්කාරයන් නොගැලීම මත උද්ගත වන යම් ආස්වාදයක් නැත්තම් ඒ ආස්වාදය අත්දකලා නැති නිසා එයාට අර දරුවාගේ කටහඬ ඇහිීම තුල ආස්වාද ජනක බවක් විතරයි තේරෙන්නේ. ඒතර මේ ආස්වාද ජනක බවට වඩා සංස්කාර ධර්මයන් Tamanගේ හිත තුලට ගලාගෙන නොයේම නිසා මොනතරම් ශාන්තියක් ප්‍රනීත බවක් තියෙනවද කියලා. ඉතින් ඒකට අදාළ භාවනාමේ පටිපාටියක් ක්‍රමානුකූලව පුහුණු කරන ශ්‍රාවකයෙකුට ඒක ඉතාම හොඳින් ඉතාම පැහැදිලිව මනාව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තවමත් සියුම් කරලා බලන්න පුළුවන් නම් ඒ සද්ද බද්ද ඇහෙන්නේ නැති ඔය ආරණ්‍යයක් වගේ තැනකට ගිහින් බලන්නකෝ. එතකොට අර තරම් අර ටීවී වල හඬවල්, රූප වාහිනී වල හඬවල්, විවිධාකාර සින්දු, ගෑයුම්, වැයුම්, නැටුම්, පොඩි උන් අඬනේව මොකක්වත් නැහැ. ඉතින් එතනත් පොඩි සද්ද බද්ද තියෙනවා. කුරුල්ලන්ගේ හඬ, විවිධ ලෙහෙන්නු කෑ ගහන හඬ, ගැඹුරු කැලෑවි සමහර මොනරු වගේ සත්තු කෑ ගහන හඬ, ඔය වගේ හඬවල් ටිකක් තියෙනවා. නමුත් එතන පින්වත්නි බොහොම ශාන්ත බවක් තියෙනවා. මොකද දැන් අර කනහරහා කලින් වගේ සංස්කාර ධර්මයන් ගලන්නේ නැහැ. ඒ ගලන්නේ නැතිකොට හරිම ශාන්තයි, හරිම ප්‍රණීතයි. වාහන සද්ද බද්ද මොකක්වත් නැහැ. හෝන් හඬවල් නැහැ. ඉතින් හරිම ගොරෝසු ඕලාරික හඬවල් මොකක්වත් නැතිකොට ඒවට අදාළව විවිධ සංස්කාර ධර්මයන් දැන් හිතට ගලන්නේ නැහැ. ඒතකොට ගෙදරට වෙලා අර විවිධාකාර සද්ද බද්ද අහගෙන හිටියට වඩා අර ආරණ්‍යයකට ගිහින් ඔය කුරුල්ලෙක්ගේ හඬක් කරේ මේ විතරයි ඇහෙන්නේ. ඇහුණත් නිකන් ධර්මපදයක් කරේ මේ ඇහෙන්නේ. ඒවා නිසා ඕලාරිකව Tamanගේ හිත දූෂණය කරන සංස්කාර ධර්මයන් හිතට ගලන්නේ නැහැ. ඒ ගලන්නේ නැති එක හරිම හොඳයි කියලා තේරෙනවා. ඉතින් එතනත් විවිධාකාර ඊටාම ස්වල්ප කතා බහවල් තියෙන්න පුළුවන්, නිවිච්ච කතා බහ. ඉතින් ආගිය තොරතුරු ගැන අර වගේ සද්ද බද්ද ඕලාරික හඬවල්, ഘോഷා, ළමයි හඬනේවා, කෑ ගහනේවා, පොර කනේවා, දඟලනේවා ඔක්කොම හඬවල් ටික නෑ. මෙතන තින් ඔය දෙතුන් දෙනෙක් ඕන නම් කතා බහ කරයි. හැබැයි ඒ කතා බහ තුල අර රාගානුසය කියන අනුසය ධර්ම පෝෂණය වෙන විදියට, අනුසය ධර්මයේ පෝෂණය වෙන තරම් බරපතල විදිහට රාගානුසය හෝ පටිඝානුසය පෝෂණය වෙන විදිහේ බරපතල ඕලාරික ස්වභාවයක් නෙමෙයි. එතනත් සංස්කාර ධර්මයන් යම් තාක් දුරට ගලනවා. ශ්‍රද්ධාව කියන්නේ සංස්කාරයක්නේ. වීරිය කියන්නේ සංකාරයක්. ඊට පස්සේ ධර්ම විජය කියන්නේ සංස්කාරය. මේ වගේ ඊටා ධනාත්මක සංස්කාර ධර්ම ටිකක් හිතට ගලාගෙන එනවා. නමුත් අර ඕලාරික සංස්කාර ධර්මයන් ගලාගෙන ඉන්නේ නෑ. හැබැයි ඒක අර මුලින් අර පොඩි උන් කෑ ගහන තැන්වල, දඟලන තැන්වල, කෑකෝ ගස්සන තැන්වල මේ තැන තිබුණු ඒ කනහරහා සංස්කාර ධර්මයන් ගලාගෙන ආවට වඩා ඊටාම හොඳ මට්ටමක්. නමුත් ඒකත් ඉහළම මට්ටම නෙමෙයි. නමුත් එතන කනහරහා සංස්කාර ගලනවනේ. ඒ කනහරහා සංස්කාර ධර්මයන් ගලනකොට පින්වත්නි පොඩ්ඩක් ඒ පිරිසෙනුත් පොඩ්ඩක් අයින් වෙලා බලන්න. ආරණ්‍යයක වුණත් අපිට ගිහින් ඉන්න පුළුවන් කවුරුත් නැති විදියට. ගහක් යටට ගිහින් කිසි කෙනෙක්, එතන හාන්දුරු කෙනෙක්වත් නැහැ කතා බහ කරන්න නැති විදියට පාඩුවේ ඉන්න. අන්න දැන් කනහරහා සංස්කාර තවත් අඩුයි ගලනවා. බොහෝම අඩුයි ගලනවා. දැන් සංස්කාර ධර්මයන් ගලන්නේම නේ. ඒක බුදුරජාණන් හරියට නිශ්ශබ්දතාවය අගය කළේ. සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ ඇයි සංස්කාර ධර්මයන් ගලන්නේ නැති එක නිසා ඇතිවෙන ඒ නිරාමිස ප්‍රීතිය කිසිම අයුරකින් මේ සංස්කාර ධර්මයන් ගැලීම මතදී උද්ගත වෙන්නේ නැහැ. අපි හිතාන ඉන්නේ අනේ දරුවගේ කටහඬ ඇහෙන තැනක ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද. දැන් මේ කටහඬ අහන්න නැතුව ඉන්න බෑ. එයාට ඒක ඒ සංස්කාරයන් ගැලීම නිසා ඇතිවෙන ඊටාම ස්වල්ප ආස්වාදයක් එයා විඳින්නේ. ඒවා අහන්න නැතුව ඉන්න බෑ සමහර විට.
දැන් දරුවා දුරකථනයට ප්‍රතිචාර නොදැක්කුවොත් ඒක දරා ගන්න බෑ අම්මා කෙනෙකුට. ඒ කියන්නේ කනහරහා යා සංස්කාර ගලනවටමයි කැමති. එච්චරට අපි අන්ධ කරලා තියෙන්නේ. මේ අවිද්‍යාවෙන් වැහිච්ච ලෝකය අපිව මේ අන්ධ කරලා තියෙන්නේ පින්වත්. ඒ කියන්නේ අපි අර කනටත් අහුවෙලා, ශබ්දයටත් අහුවෙලා, කනේ විඥාණයටත් අහුවෙලා, සෝත සම්පස්සේටත් අහුවෙලා, සෝත සම්පස්සජා වේදනාවටත් අහුවෙලා ඒවාට පැටලිලා ඉන්නේ පින්වත්නි. ඇලිලා ඉන්නේ. ඇලිලා ඉන්නකොට අපිට එකතු වෙලාම ඉන්න හිතෙනවා. සාරත්තස්ස සංයුක්තස්ස. කනත් එක්ක එකතු වෙලා ඉන්න හිතෙනවා. ඇයි අපි දන්නේ සංස්කාර ගැලීම මත උද්ගත වෙන ප්‍රීතියක් ගැන විතරයි. එතකොට අපිට හරිම ශාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනවා. එතකොට අපි ඒ කනහරහා සංස්කාර ගලනවට හරි ආසයි පින්වත්නි. ඒ නිසාම එකතු වෙලා ඉන්නවා. නැවත නැවත කෝල් දීලා අහන්න හිතනවා ඒ කටහඬ. කතා කරේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ වේලිලා යනවා ඇඟම. නිකන් මූණ පුලුටු වෙලා යනවා. ප්‍රේමවන්තයින්ගේ පෙම් කරන කාලේ ප්‍රේමවතියගේ කටහඬ අහන්න බැරි වුණොත් ඒ පෙම්වතාගේ ස්වරූපේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා යනවා. ඇයි? එයා කැමති ඒ සංස්කාරේ හිතට රාගය කියන ස්වභාවය හිතට ගලනවට. ඒ කියන්නේ ඉච්චරටම සම්පූර්ණයෙන් එකතු වෙලා සාරත්තස්ස සංයුක්තස්ස සංයුක්ත වෙලා ඉඳයි යා කැමති. එතකොට සංයුක්ත වෙන්න මුලා වෙනවා. සංයුක්ත විච්ච තැනක හරියට මුලා වෙනවා. යථාර්ථය පේන්නේ නැහැ. අනිත්‍යතාවය පේන්නේ නැහැ. දුක පේන්නේ නැහැ. අනාත්මය පේන්නේ නැහැ. මමවත් පසඟේ නැතිකොට මේ පිටස්තර ගෑනු කෙනෙක්, පිටස්තර පිරිමි කෙනෙක්, මේ බාහිර ලෝකේ ඉන්න කෙනෙක් කොහොම මගේ වසඟේ පවත්වන්නද කියලා එහෙම කිව්වට එයා තේරෙන්නේ නැහැ. එච්චරට එයා මුලා වෙනවා පින්වත්නි. සම්මුල්හස්ස මුලා වෙනවා. මුලා වුණාට පස්සේ මුලා වෙන්න එයාට ආස්වාදයම පේනවා. ඒ කටහඬ අහගෙන ඉන්නකොට ආස්වාදයම පේනවා. අස්සාදානුපස්සිනෝ. ආස්වාදයේ පේනකොට පංච උපාදානස්කන්ධය උපචයං ගච්ඡති. අනාගතයේට පංච උපාදානස්කන්ධය මෝරනවා. අන්න ඕක තමයි හැම තැනම වෙන්නේ. ඔයිට වඩා දෙයක් වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ ක්‍රමය තුල වාසය කරන කෙනෙකුට ඒ ක්‍රමය තුල ඇතිවෙන සංස්කාරයන් ගැලීම මත උද්ගත වෙන යම් ප්‍රීතියක් තියෙනවා නම් ඒක තමයි එයා අත්දැකලා තියෙන්නේ. එයා ඊට වඩා දෙයක් අත්දැකලා නැහැ පින්වත්නි. ඊට වඩා දෙයක් එයා අත්දැකලා නැහැ. ඊළඟට දැන් අර ඔය කැලේ ආරණ්‍යයකට හරි කුටියක් තියෙන තැනකට හරි මොකක් හරි ඔය පොයේ දවසකට හරි ගිහින් බලන්න. ඒතර ඒ පිරිසෙනුත් වෙන් වෙලා පිරිසත් එක්ක ඉන්නකොට ශ්‍රද්ධාව වගේ සංස්කාර හිතට ගලන්නේ. නමුත් පින්වත්නි හුදේකලාවෙම ඉන්න. හුදේකලාවට වෙලා ඔය ගහක් යටට හරි කමක් නැහැ, ගලක් ළඟට හරි කමක් නැහැ, ගිහින් පාඩුවේ වාඩි වෙලා බොහොම ශාන්ත විදියට ප්‍රණීත විදියට Tamanගේ වැඩක් නිකන්ම කිසිම දෙයක් නොකර ඉන්න බලන්න. එතකොට තවත් අර හිත හරිම ශාන්ත වෙනවා. ඒ ශාන්තිය තුළ පොඩි නිරාමිස බවක් අත්දකිනවා. නමුත් තවමත් එයා සංස්කාර නොගැලීම නිසා උද්ගත වන ප්‍රීතිය, සුඛය, පස්සද්ධිය, ඒකාග්‍රතාවය නිසා ඇතිවෙන ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ ඇති සුන්දර අත්දැකීම් මොකක්වත් තවම විඳලා නැහැ. එතකොට පොඩ්ඩක් ඒ ගහ යටම වාඩි වෙලා පින්වත්නි හොඳට හිත සමාහිත කරගෙන එකම අරමුණක තියාගෙන ඉන්න. දැන් අර කුරුල්ලොන්ගේ හඬවත් දැන් ඇහෙන්නේ නැහැ. දැන් අර ශබ්දයේ පදනම් කරගෙන ශබ්ද සංචේතනා ගලාගෙන මේක සංස්කාර Tamanගේ හිත පැත්තට නන් දෙසින් ගලාගෙන ආවා. දැන් අඩු වෙලා දැන් සංස්කාරයක් හිතට ගලන්නෙම නැති තරම්. සංස්කාරය හිතට ගලන්නෙම නැති තරම්. ඒතර ඒ ගලන්නේ නැතුව ඉන්නකොට බොහොම සාන්තව ඉන්නකොට මේ සමාහිතව ඉන්නකොට සම්පූර්ණයෙන්ම කනහරහා සංස්කාර දැන් ගලන්නේ නෑ. උත්ත ගැඹුරු සමාධියක් තුල ඉන්නවා. ඒ සමාධිය තුල ඉන්නකොට කනහරහා ශබ්ද සංචේතනා පහළ නොවීම මොනතරම් ශාන්තද, මොනතරම් ප්‍රණීතද. රාගානුසයත් නෑ, පටිඝානුසයත් නෑ, මානානුසයත් නෑ, විචිකිච්ඡානුසයත් නෑ, භවරාගානුසයත් නෑ, අවිජ්ජානුසයත් නෑ, ක්‍රෝධානුසයත් නෑ. අනුසය ධර්මයක් පෝෂණය වෙන්නෙම නෑ. බොහෝම ශාන්තයි ඒ තුල. ඒ සමාහිත භාවය තුල කනහරහා සංස්කාර නොගැලීම තුල බොහෝම ශාන්ත බවක් දැනෙන්නේ. හරිම ප්‍රණීත බවක් දැනෙන්නේ.
දැන් අර කුරුල්ලෙක්ගේ හඬවත් ඒ සමාහිත භාවයේ තුල ඉතින් ගැඹුරු සමාධියකට පිවිසුනාම දැන් ඒකවත් දැනෙන්නේ නැහැ. දැන් කනහරහා සිතුවිලි ගලන්නේම නැහැ. සමාහිතයි දැන් බොහොම ශාන්තයි ප්‍රණීතයි. මේ විදිහටම අපි ඔබට මතක ඇති මීට කලින් දුක්ඛ සත්‍ය පිළිබඳ යථාර්ථය කියලා දුන්නා. මේ විදිහටම. මේ සංස්කාර ගලන එකත් ඒ විදිහම ආකෘතියකින් මම මේ පැහැදිලි කරන්නේ. මොකද මේක තේරෙන මට්ටමට දුක්ඛ සත්‍ය සිතුවිලි ගලන එක දුකයි, සිතුවිලි නොගැලීම මේ දුක අඩුයි කිය අපි ওই විදිහටම මතකයි අපි මීට කලින් දේශනාවක් කළා. නමුත් ඒ පర్యాయම තමයි අපි මෙතනත් පාවිච්චි කරන්නේ. දැන් සමාධිය තුල ඉන්නකොට කනහරහා මේ කනයි කතාව විතරයි කියන්නේ. මේක ඇසේ කතාවට, දිවේ කතාවට, කයේ කතාවට, නාසයේ කතාවට, මනසේ කතාවට ඔබ ගලප ගන්න මේවා වෙන වෙනම ගලපගෙන බලන්න. දැන් ඔය සමාහිත වෙන ඒකයි අර භාවනා කරන්නේ. දැන් ඔය සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලාම රහතන් වහන්සේලාම විවේකයක් හම්බ වුණ ගමන් ස්කන්ධයන් ඉලක්ක කරගෙන භාවනා කරන්නේ ඒකයි. ඒතර උන්වහන්සේලාට ditta ධම්ම වේදනීය සංස්කාරයන් නොගැලීම නිසා උද්ගත වෙන සුඛ විහරණයක් උපදිනවා. ඒ සුඛ විහරණේ බොහොම ශාන්තයි ප්‍රණීතයි. බොහොම ශාන්ත අත්දැකීමක් ප්‍රණීත අත්දැකීමකට තමයි මේ පුද්ගලයා විවෘත වෙන්නේ. දැන් බලන්න මේ සමාහිත භාවයේ තුල පින්වත්නි දැන් කනහරහා නොඑක් ආකාරයේ ශබ්ද සංචේතනා දැන් ගලන්නේ ගැඹුරු සමාධියක් තුල ඉන්නේ. දැන් අර එතන යන්තම් එහෙන් මෙහෙන් ඇහිච්ච කුරුල්ලෙක්ගේ හඬ තරම්වත් දැන් හඬක් නැහැ. අර ආරන්නේ ඉස්සරහා කට්ටියත් එක්ක ඉද්දිත් පොඩ්ඩක් සද්ධාව වගේ දේවල් වැඩුණේ. නමුත් එතනත් සංස්කාරයක්නේ ශ්‍රද්ධාව කියන්නේ. ධර්ම විජේ බොජ්ජංගේ කියන්නේ සංස්කාරයක්. ඒවත් ගලන එක විඩාබරයි. දැන් සංස්කාර ගලන්නේම නැහැ. සමාධියෙන් ඉන්නවා. දැන් කුරුල්ලෙක්ගේ ලේනෙක්ගේ හඬක්වත් දැන් මොකක්වත් ඇහෙන්නේ නැහැ. මොකක්වත් ඇහෙන්නේ නැහැ. දැන් බොහොම ශාන්ත බවක් ඔන්න දැන් ප්‍රීතිය, සුඛය, පස්සද්ධිය මේ සංස්කාර නොගැලීම නිසා මේව ඇති වෙන්නේ පින්වත්. ඒකට සංස්කාර ගැලීම නිසා ඇති වුණු ප්‍රීතිය වගේ එකක් නෙමෙයි මෙතන ඇති වෙන්නේ. සංස්කාර නොගැලීම නිසා ඇති වෙන ප්‍රීතිය ඊට වඩා හරිම ප්‍රබෝධ ජනකයි පින්වත්නි. හරිම ප්‍රබෝධ ජනකයි. දැන් කනහරහා සංස්කාර ගලන්නේ නැහැ. මෙන්න මේ විදිහට එක ආයතනයක් අල්ලගෙන භාවනා කරලා බලන්න. එතකොට තේරෙවි බුදුවරු ඇයි මේ තරම් හුදේකලාවට ප්‍රිය කළේ කියලා හොඳට තේරෙයි. ඇයි හුදේකලාව වර්ණනා කළේ රහතන් වහන්සේලා? පිණ්ඩපාතේ වැඩම කරලා බුද්ධ ආදී රහතන් වහන්සේලා පැය දෙකක් තුනක් එහෙම පාත්‍රෙත් අරගෙන කැලෑවට ගිහින් ගහක් මුල වැඩ හිටියයි කියලා හොඳට තේරෙයි. අපිට ඒවා තේරෙන්නේ නැහනේ. අපි නම් බලන්නේ කවුරු හරි එක්ක කතා කර කර ඉන්න නෙමෙයිද? ඇයි? අපි හිතාගෙන ඉන්නේ මේ කනහරහා ශබ්ද සංචේතනා පහළ වෙනකොට ඒක තමයි හොඳ. ඒක තමයි යහපත්. ඒක තමයි ශාන්ත. ඒක තමයි ප්‍රණීත කියලා අපිට හිතෙන්නේ. නමුත් ඒක නෙමෙයි ශාන්ත. ඒක නෙමෙයි ප්‍රණීත. ඒක නෙමෙයි ප්‍රබෝධ ජනක. මේක අත්දැක්කට පස්සේ තේරෙවි අරක මොන වගේ මොඩ වැඩක්ද කියලා. ඒක තේරෙයි. ඒකයි බුද්ධ ආදී රහතන් වහන්සේලා තනි තනිව දානි ටිකක් අරගෙන කැලෑවට ගිහින් දානෙත් වළඳලා ওই ගහක් මුල පැයක් දෙකක් තුනක් හුදේකලාවේ වැඩ හිටියේ. එයි දන්නවා ශබ්ද සංචේතනා නොගලන තැනක බොහොම ශාන්ත ප්‍රණීත සමාහිත භාවයක් තියෙනවා. දැන් උදේට දැන් භාවනාවකින් දැන් ඉන්නේ. මේ භාවනාව තුලම ඉඳලා එක පාරම පින්වත්නි බලන්නකො කලින් අහපු සද්ද ගැන. දැන් නිමිති සටහන් වෙලා අපේ හිතේ තියෙනවනේ අහපුවා. ඊයේ අහපුවා මන S2 පියාගෙන කියපු වචනයක් නෑර කල්පනා කරන්න බැරිද? පුළුවන්. එහෙනම් අහපුවා නිමිති විදියට අපේ මනස තුල සටහන් වෙලා තියෙන්නේ. නිමිති විදියට අපේ මනස තුල අපේ අහගත් ඒවා හොඳට ලියවිලා තියෙන. අම්මා කිව්වේ මේ ටික, දුව කිව්වේ මේ ටික, පුතා කිව්වේ මේ ටික, කඩේ මුදලාලි කිව්වේ මේ ටික, ඉස්කෝලේ ගුරුවරයා කිව්වේ මේ ටික, හාමුදුරුවෝ කිව්වේ මේ ටික කිය අහගත්ත වචන අහවලා එකතු වෙලා කතා කරමින් ඒවා අපි කියන්නේ බලන්නකෝ අද මේ වගේ කතාවක් කිව්වනේ ඔෆිස් එකේ. එහෙම කියලා අපි කියන්නේ ඇයි? ඒ කියපු ටික නිමිත්තක් විදියට මනසේ සටහන් වෙලා තියෙනවා. එතකොට මේ නිමිත්ත නැවත මානසිකාරය කරලා බලන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ නිමිති සටහන් වීමේ විශේෂත්වය ඒකයි. නැවත ආවර්ජනය කරලා බලන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි නිමිති සටහන් වෙන්නේ නැහැ. උන්වහන්සේලාට අමතක වෙනවා කියලා නෙමෙයි. ඇසීම් මාත්‍රයේ තුලම අතහැරිලා යනවා. ආයේ ප්‍රපංචකරණයකට අහු වෙන්නේ නැහැ. අපි ප්‍රපංචකරණයකට අහු වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. අපි මේ නිමිති වශයෙන් මනස තුල
සටහන් කරගෙන වාසය කරන ස්වභාවයක් අපි තුල තියෙනවා පින්වත්නි. දැන් හොද්දට ගැඹුරු සමාධියකින් ඉන්නේ මේ කුරුල්ලෙක් කෑ ගහන අඩක්වත් ඇහෙන්නේ නැහැ. දැන් අර කැලේ හුදේකලාවේ ඉන්නේ. කවුරුත් කතා කරන හඬ ඇහෙන්නේ නැහැ. අර සමාධියට සමාධිගත වෙලා බොහොම සමාහිත සිතින් ඉන්නේ. ওই සමාහිත සිතින්ම ඉඳලා එක පාරම පින්වත්නි මනෝ සම්පස්සේ පැත්තට ගිහින් මනසින් තමයි ස්පර්ශ කරන්නේ. මනෝ සම්පස්සයෙන් බලන්න ඊයේ බැනගත් ඒවා, ඊයේ හොඳ කියාපු ඒවා, මේ එකිනෙකනාට දොස් කියාගත් ඒවා කරලා බලන්න, අහලා ආය මත මනෝ සම්පස්සේ පැත්තෙන් ආවර්ජනය කරලා බලන්න සමාධිය තුලම ඉඳලා. අර දැන් සමාධියක් තුල ඉන්නේ. දැන් ශබ්ද සංචේතනා, ශබ්දේ පදනම් කරගෙන සංස්කාර ධර්මයන් ඒ හිත පැත්තට දැන් පින්වත්නි ගලන්නේ නැහැ. හිත පැත්තට දැන් ගලන්නේ නැහැ. ගලන්නේ නැති තැනක දැන් මෙතන තමයි හොඳම තැන. ශබ්ද සංචේතනාව ගලන එකද ශාන්ත, නොගලා සිටින එකද ශාන්ත කියලා තමන්ට මේ පරිශ්‍රණය කරගන්න පුළුවන්. දැන් මේකේ පරිශ්‍රකයා ඔබ. ඊට පස්සේ නිරීක්ෂණය කරන්න වෙන්නේ ඔබටමයි. නිගමනයේත් ඔබේමයි. ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. තමන්ට බලන්න පුළුවන් දැන් මේක. ගැඹුරු සමාධියක් තුළ කිසිදු ශබ්ද සංචේතනාවක් නැතුව හිටියහම හරිම ශාන්ත ප්‍රණීත භාවයක් අත්දැක්කා. දැන් මේ සමාධියෙන්ම බලන්න, සමාධිය තුළම ඉඳලා බලන්න ඊයේ පෙරේදා බැනපුවා නැත්නම් මාසෙකට කලින් හරි බැනපු දෙයක් ගැන එකපාරම මනෝ සම්පස්යෙන් ගිහින් බලන්න. ගිහින් බලනකොට හෘද ස්පන්දනය එහෙම වේගයෙන් Tamanටම දැනෙනවා. හෘද ස්පන්දනයේ වේගයෙන් වැඩි වෙනවා Tamanට තේරෙනවා. එක පාරම සංස්කාර ධර්මයන් සමුදායක් Tamanගේ හිත පැත්තට, එකක් දෙකක් නෙමෙයි. සංස්කාර ධර්මයන් සමුදායක් මේ හිස් වෙලා තිබ්බ තැනකට හරියට එක පාරම නිකන් මේ නියරයක් බැඳලා ඒ නියරේ සම්පූර්ණයෙන් බැඳලා තියපු තැන වක්කඩයක් කඩලා දැම්මා වගේ. නියර බැඳලා තිබ්බ තැනක හොද්දට අර වැව් ඒ උඩ ලියද්ද පිරිලා වතුර තියෙන වෙලාවක එක පාරම වක්කඩයක් කඩලා දාපු ගමන් අර තිබ්බ වතුර පාර එක පාරම අර හිස් වෙච්ච තැනට ගලාගෙන එනවා වගේ එක පාරම කනහරහා සංස්කාර ධර්මයන් ගලාගෙන එනවා. හෘද ස්පන්දන වේගයේ පවා වැඩි වෙන විදිය පේනවා Tamanට. හෘද ස්පන්දනයේ පවා වැඩි වේගෙන යනවා. Tamanටම අර සමාධියෙන් දකින්න පුළුවන්. එදාට තේරෙයි, ඒ වෙලාවට තේරෙයි, අනේ මේ සංස්කාර ධර්මයන් ගලන එක මම මේ ශාන්තයි ප්‍රණීතයි බොහෝම හොඳයි කියලා මං ඇල්ලුවාට මේ සංස්කාර ධර්මයන් ගලන එක මොන තරම් විඩාවක්ද, මොන තරම් වෙහෙසක්ද, මොන තරම් පීඩාවක්ද කියලා අන්න ඒ වෙලාවට තේරෙයි. එතකොට ඔබට පෙනෙයි බැනපු වචන, බැනපු කෙනා, එයා කියපු වචන ඔක්කොම හිතට දැනෙනකොට සම්පූර්ණයෙන් පින්වත්නි එතන ඒක මනෝ සම්පස්සයෙන් බලලා තියෙන්නේ. මේ මනෝ සම්පස්සේ තුල සංස්කාරයන් ගැලීම මොන්න තරම් තමන්ගේ අභ්‍යන්තර ප්‍රීතිය, සුඛය, පස්සද්ධිය වනසාදාන දෙයක්ද කියලා තමන්ට තේරෙනවා. එතකොට ශබ්ද සංචේතනාව දැනෙන එකම ශබ්දයේ පදනම් කරගෙන තමන්ගේ හිතට සිතුවිලි ධර්මයන් ගලාගෙන එන එක හරිම විඩාබරයි, විහෙස කරයි, හරිම පීඩාකාරී ස්වභාවයක් කියලා තේරෙයි. එතකොට සම්පූර්ණයෙන්ම සංස්කාර ශබ්දයේ පදනම් කරගෙන ගලාගෙන නොයන එක බොහෝම ශාන්තයි, හිස් භාවයක් දැනෙන එක හරිම ශාන්තයි. ඒ මොහොතේ දැනෙන ශූන්‍යතාවය හරිම ශාන්තයි කියලා Tamanට දැනේවි. එතකොට ඒ ශාන්ත භාවය දැනෙන්නේ කුමකටද? ඔන්න ඔතනින් පුළුවන් ඕන නම් කෙනෙකුට විමුක්තියට හිතපත් කරගන්න. ඒ ශාන්ත භාවය දැනෙන්නේ කොහෙටද? විඥානස්කන්ධයට. ඒ ශබ්ද සංචේතනා ගලන් නැති එක නිසාම ඇති වුණා නේද බොහොම ශාන්ත ප්‍රණීත භාවයක්. ඒක දැනෙන්නේ කොහෙටද පින්වත්නි? විඥානස්කන්ධයට. මොකක්වත් ගලන්නේ නැතිකොට ශබ්දේ පදනම් කරගෙන සංස්කාර ධර්මයන් Tamanගේ හිත තුළට එක විදියට ගලාගෙන නැති එක දැනෙන්නේ ඒ ශූන්‍යභාවය දැනෙන විඥානස්කන්ධයට. පින්වත්නි දැන් ඉතින් මම වශයෙන් මේ මොහොතේ මං කියන්නේ මම වශයෙන් ඉතිරි වෙලා තියෙන්නේ ඔච්චරයි.
ඒ භාවනාව තුළ මම වශයෙන් ඉතිරි වෙලා තියෙන්නේ ඔච්චරයි පින්වත්නි. එතකොට සම්පූර්ණයෙන් මේ සංස්කාර ධර්මයන් පොදුවේ ගත්තාම හිතට ගලාගෙන එන එක දුකයි. සංස්කාර ධර්මයන් නොගලා තියෙන එකමයි ශාන්ත ප්‍රණීත කියලා යාට අත්දකින්න පුළුවන්. එතකොට ඒ ස්වභාවයේ ශූන්‍යතාවය දැනෙන්නේ විඥානස්කන්ධයට. එතකොට යා එතන විඥාණයත් විදර්ශනා කරනවා. විඥාණයේ පැවතුනත් එතනත් දුක පවතිනවා. ඊටාම මේ සියුම් විදියට මේ ශූන්‍ය වශයෙන් සංස්කාර ධර්මයන් නොගැලීම නිසා ඇතිවෙන ප්‍රීතිය දැනෙන විඥාණයට ඒ විඥාන ස්කන්ධේ කොතන පැවතුනත් එතන දුක පවතිනවා. ස්කන්ධයන් කොතනද ඒක දුකයි. සම්පූර්ණයෙන්ම මේකත් අතහැරලා දාන්න ඕන කියලා සම්පූර්ණයෙන් පින්වත්නි එතනත් අතහැරලා දැම්මොත් ਸਰව ශූන්‍යතාවයකට හිතපත් කරගන්න පුළුවන්. ਸਰව ශූන්‍යතාවයකට හිතපත් කරගන්න පුළුවන්. එතකොට අන්න ওই විදිහට මේ ආයතන 6 හරහා එක එක විදිහට භාවනා කරන්න පුළුවන්. එක එක විදිහට ඉලක්කගතව මේ මම මේ සංස්කාරවල එක්තරා පැතිකඩක් ගැන ඔබට කිව්වේ. හැබැයි මේක බොහොම හොඳයි කරලා බලන්න පුළුවන් නම්. ඇස හරි කමන්න. දැන් මේ කන ගැනනේ මං කිව්වේ. ඇස ඉලක්ක කරගෙන ඔබට හරියන ක්‍රමයකට බලන්න මේක කරලා. ඇත්තටම මේක එතකොට Tamanටම තේරෙයි සංස්කාර නොගලා තියෙනවා නම් කොයිතරම් හොඳද? රහතන් වහන්සේ මොනතරම් ප්‍රීතියක් නිරන්තරයෙන් උද්ගත වෙලා දිවිඳිනවද? දැන් අපිට ඒ වෙලාවේ ඊට පස්සේ ආයි භාවනාවෙන් නැගිට්ටාම ආයෙත් ගෙදර යන්න එපා. ඉතින් සංස්කාර ගලනවනේ ඊට පස්සේ. එතකොට ඒකයි මේකයි අතර උන්ට සංසන්දනය කරලා බලන්න පුළුවන් මේ රහත් වීම කියන්නේ මොනතරම් ශාන්ත ප්‍රණීත ඊටාම මధుර ස්වභාවයේ අත්දැකීමක්ද කියලා Tamanටම පේන්න පටන් ගනීවි. ඒ නිසා එතකොට අරහත්ත්වයේ පිණිස පුදුම උද්වේගයක් උනන්දුවක් තමා තුළ උද්ගත කරගන්න ඒ ශ්‍රාවකයාට අවකාශය ලැබෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම අද දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස උපකාර සමන්